කටුනායක හයිවේ එකට 2003 දී ඉංජිනේරු සැලැස්ම හැදුවා. නමුත් ඒක අතරමඟ නතර වුණා. 2008 දී මේ විදියට ප්‍රදානය කරා. 2003 දී ඉංජිනේරු සැලැස්මේ වියදමට අනුව 437යි. 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වුණා 2008 වෙනකොට. සාමාන්‍යයෙන් 2003 ඉඳන් 2008 වෙනකොට සාමාන්‍යයෙන් වැඩි වී හැකි උපරිම උනොත් දෙගුණයකින් අවුරුදු 5කට. දන්නවා. අපේ රටේ මිලදී ගැනීම සහ ඉදිකිරීම පිළිබඳව සාමාන්‍යයෙන් තිබුණා ඒවා කරන්නේ කොහොමද කියලා රෙගියුලේෂන් තිබුණා. ඒ කියන්නේ නැෂනල් ප්‍රොකියුමන්ට් ඒජන්සි එකක් තිබුණා. ජාතික ප්‍රසම්පාදන ඒජන්සිය ආයතනයක් තිබුණා. මේ ආයතන විසින් තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරේ. හැබැයි 2011 දී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා අපේ රට අලුතින් ඇතුල් කරනවා unsolicited කියන සංකල්පය. ඒ කියන්නේ කැමැත්ත ප්‍රකාශ කරලා යෝජනාවක් අරගෙන ඉන්න පුළුවන්. මුකුත් ඕනේ. ඔබට පුළුවන් ව්‍යාපෘතියක් හොයාගෙන සල්ලි හොයාගෙන ගිහිල්ලා ආණ්ඩුවට කියන්න මෙන්න මේ ව්‍යාපෘතිය කරමු මෙන්න සල්ලි. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයන් සඳහා වෙනද අපි ටෙන්ඩර් පටිපාටියේදී කරන්නේ අපිට අවශ්‍ය වෙන ව්‍යාපෘතිය තෝරාගෙන අපි අවශ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. හැබැයි 2011න් පස්සේ ක්‍රියාවලිය දියත් වුණා අවශ්‍යතාව නෙවෙයි ඒජන්සියකට පුළුවන් නැවිල්ලා මෙන්න අපි හම්බන්තොට වරාය හදන්න සැලසුම් කරලා තිබෙනවා. මෙන්න යන මුදල මෙන්න අපි යන මුදල හොයාගන්න ආකාරය මෙන්න ඇස්තමේන්තු මුදල කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. අපේ රටේ ගොඩාක් ව්‍යාපෘති අපි හදන ලද ජාතික ආර්ථික සැලැස්මකට අනුව සිදුවෙච්ච ඒවා නොවේ. 2011න් පස්සේ සිදු ගොඩාක් ව්‍යාපෘති 90ක් ව්‍යාපෘති මේ විදිහට කැමැත්ත ප්‍රකාශ කිරීම හරහා ඇති කරලද ව්‍යාපෘති. ඒවා අපිට ඵලදායීතාවයක් තිබෙනවද? ඒවා අපිට ඒ වියදම හරිද කියලාවත් පරීක්ෂණයක් කරන්නේ නැහැ. ඒ සඳහා ස්ටෑන්ඩින් කැබිනට් අපොයින්ට්මන්ට් රිවිව් කමිටි එකක් පත් කරා අමාත්‍යංශ ලේකම්වරුන් 7 දෙනෙක්. ඒ 7 දෙනාත් එක තමයි මේ සාකච්ඡාව යන්නේ. පහුගිය කාලේ වෙනකොට ඒ ආයතන ඒ සඳහා ඇවිල්ලා තිබුණා යෝජනා 298ක්. මේ යෝජනා 298න් යෝජනා 62ක් අනුමත කරා. අනිත් ඒවා ප්‍රතික්ෂේප කරා. එයි ඔවුන් බලන මේ සක්්‍යතාවයෙන් යුතුද? මේක අපිට අවශ්‍ය ව්‍යාපෘතියක්ද? මා කියන්නේ මිලදී ගැනීමේ ක්‍රමවේදයකට නරකම නැහැ. ටෙන්ඩර් පටිපාටි පිළිබඳව අපිට චෝදනාවක් තිබෙනවා. හැබැයි අපිට පුළුවන් සත්භාවයෙන් නම් අපි කරන්නේ. නේද කෙනෙක් ගෙනල්ලා රයිට් ඔයාගේ ඉන්නේ මොකද්ද? හොඳද? පොලි අනුපාතික කොහොමද? අපිට සක්්‍යතා අධ්‍යයන පරිසර අධ්‍යයන වාර්තා කොහොමද? මේකේ ප්‍රතිඵලදායකය තියෙනවද කියලා අපි සාකච්ඡා කරලා එකඟතාවයකට එන එක. සත්භාවයෙන්. නරක ක්‍රමයකුත් නෙවෙයි. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? අර ප්‍රතික්ෂේප කරලා ඒ වගේ අපේ රට අලුත් සංකල්පයක් හැදුනා. කැබිනට් මණ්ඩලයේ අනුමැති හරහා ඕන එකක් කරන්න පුළුවන්. ඕන එකක් කරන්න බෑ. දැන් සංකල්පයක් තියෙනවා. මම දැන් ගොඩක් තැන් වල කියනවා මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තියෙනවනේ. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තිබ්බ කියලා මොකද කරන්නේ? කැබිනට් මණ්ඩලයට එවැනි අනුමැතින් කරන්න පුළුවන්කම තිබෙන හදිසි මිලදී ගැනීම සඳහා. එමුනා සුකුමත් හදිසි මිලදී ගැනීම සඳහා. සුනාමියක් එනකොට හදිසියේ කූඩාරම් ටිකක් අවශ්‍ය වෙනවා නිවසියන්ට. අපි ඒ වගේ වෙලාවට කැබිනට් එකකින් අප්‍රූවල් එකක් ගන්නවා. නිසි මිලදී ගැනීමේ පටිපාටි අනුගමනය කරොත් අපිට ඒකට බහඬ සපයා ගන්න බැරි වෙන නිසා. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ එහෙම නෙමෙයි. මේ කිසිවක් හදිසි මිලදී ගැනීම නෙමෙයි. මේක ASCII තමයි අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් ගලාගෙන ගිය මාවත. මාගාව තිබෙනවා මේ ව්‍යාපෘති 51ක්. මේ ව්‍යාපෘති 51ම ඒ විදිහට ආපු ව්‍යාපෘති. මම උදාහරණයකට කිව්වොත් නැගෙනහිර දුම්රිය මාර්ගය නැවත ගොඩනැගීම. ඕස්ට්‍රේලියාවේ යුනික්‍රෙඩිට් බැංකුව යුරෝ මිලියන 9.8යි. ඒකත් ඒ විදිහට කැබිනට් එකෙන් අනුමත කළ දීප එකක්. දුම්රිය බලවේග කට්ටල 13ක් මිලදී ගැනීම.
ඩොලර් මිලියන 102යි. ඒකත් ඒ විදිහට දීපු එකක්. මාතර කතරගම දුම්රිය මාර්ගයේ මාතර බෙලියත්ත කොටස ඉදිකිරීම ඩොලර් මිලියන 278යි. ඒකත් ඒ විදිහට දීපු එකක්. ආපදා කළමනාකරණ හදිසි ප්‍රතිචාර ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන. අය කමක් නැහැ කිව්වේ. ආපදා කළමනාකරණ ආපදාව. කිරි දෙනුම් ආනයනය කිරීම. ඒකත් එහෙම. හදිසි පැටව ගහයි දන්න ඊට කලින් කියන. ඩොලර් මිලියන 12.9. ඒක වෙනම වාර්තාවක් තියෙනවා. ඒ කිරි දෙනුම් අරගෙන මොකක්ද මේ කියලා වෙනම ෆයිල් එකක් තියෙනවා. පුත්තලම ගල්ලංගුරු බලාගාරයේ 1 2 3 ආදියද ඩොලර් මිලියන 1346යි. ඒ ඔක්කොම එහෙම සිද්ධ වුණා. මේ සමස්තය කොච්චර? මේ සමස්ත එකතුව ඩොලර් මිලියන 7918යි. යුරෝ මිලියන 455යි. පවුන් මිලියන 45යි. ඒ ඩොලර් මිලියන 8000කට ආසන්න ප්‍රමාණය. පවුන් මිලියන 45කට ආසන්න ප්‍රමාණය. යුරෝ මිලියන 455කට ආසන්න ප්‍රමාණය. මෙන්න මේ විදිහට තමයි ගනුදෙනු සිදු වී තිබෙන්නේ. විගණන දෙපාර්තමේන්තුව විසින් එක ගනුදෙනුවක් ඒ පිළිබඳ අධ්‍යයනය කරලා තිබුණා කටුනායක හයිවේ එක. කටුනායක හයිවේ එකට 2003 දී ඉංජිනේරු සලස්ම හැදුවා. නමුත් ඒක අතරමඟ නතර වුණා. 2008 දී මේ විදියට ප්‍රදානය කරා. 2003 දී ඉංජිනේරු සලස්මේ වියදමට අනුව 437යි. 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වුණා 2008 වෙනකොට. සාමාන්‍යයෙන් 2003 ඉඳන් 2008 වෙනකොට සාමාන්‍යයෙන් වැඩි වී හැකි උපරිම උනොත් දෙගුණයකින් අවුරුදු 5කට. සාමාන්‍ය ගුණ. මේ කාලේ නම් වෙනස් නේ උද්දමනේ උඩක් නේද? නම් සාමාන්‍ය ගත්තොත් අවුරුදු 5කට දෙගුණයක් වැඩි වෙන්නේ නැහැ. හැබැයි අපි හදපු සැලැස්මත් එක්ක අපේ ඉංජිනේරුවන් දේශීය සැලසුම්කරුවන් විසින් සකස් කරපු මිල එක සංසන්දනය කළ බලනකොට 437ක වැඩිවීමක් තියෙනවා 2018 කටුනායක හයිවේ එක දෙනකොට. ඒක වෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ඒකෙන් හරි අඩකට වඩා මුදල් අපතේ ගලාගෙන ගොස් තිබෙනවා. එනිසා ඒ පිළිබඳව මම කියන්නේ හැදුවේ මේක තමයි බරපතලම ප්‍රශ්නේ. ඩොලර් මිලියන 7900 ගන්නකුත් යුරෝ මිලියන 455කුත් පවුන් මිලියන 45කුත් මේ විදිහට ගනුදෙනු කරලා තිබෙනවා. එතකොට මේක තමයි ප්‍රධානම මා දැන්ට එළිදරව් වෙමින් තිබෙන බරපතල කරුණු ටික. හැබැයි මෙතනදලා ෆයිල් ගණනාවක් මීටත් වඩා වැඩි ඒවා තිබෙනවා. මා මේ කලින්ම කිව්වේ ජාත්‍යන්තරේ ඊට අමතරව තව ජාත්‍යන්තර එකක් එළිදර වුණා මේතකදී. සුබේරු කියන ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අත්අඩංගුවට ගත්තා. ඔහු ඩොලර් මිලියන 12 ගණනක් උපයාගත්තේ කොහොමද කියලා ඔහුට පැහැදිලි කරන්න බැරුව. ඔහු දැන් අවුරුදු 12කට හිරේ ඉන්නේ. ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අවුරුදු 12කට හිරේ ඉන්නවා. එයාගේ ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට අජිත් කුමාර් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ඔහුට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 6.5. ලංකාවේ ප්‍රතිරූපේ ඉහළ නැන්වීම වෙනුවෙන් එක්සත් ජනපදයේ. ඔහුත් හිරේ. හරනම් කබ්‍රාලුත් හිරේ යන්න ඕන. නීතිය නම්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒතර මොකද උනේ? එහෙ පරීක්ෂණයේදී එළිදර වුණා. එහෙ පරීක්ෂණයේදී එළිදර වුණා. සුබේරු පිළිබඳ පරීක්ෂණ ඉස්සරහට යන එළිදර වුණා. එයාගේ ගිණුම් පරීක්ෂා කරන එළිදර වුණා. මොකද්ද? අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඩොලර් මිලියන 6.5ක් සුබේරුට ගෙවා තිබෙන බවත් ඇමරිකන් එක්සත් ජනපදයේ කියනවා ඒවා ලංකාවේ ප්‍රතිරූපයේ ප්‍රවර්ධනය කිරීම සඳහා යොදවා නැති බවත්. එකක් කියන මේ පරීක්ෂණයේදී. හරිනම් මේව කරන්න ඕන මෙහි නේද? ඒ නිසා හරි පැහැදිලි. අද ජාත්‍යන්තරයේ කොතනද එකක් එළිදරව් වෙන්නේ? පැන්ඩෝරා පේපර්ස්ද? පැනමා පේපර්ස්ද? ලන්ඩන් මහාධිකරණයේද? ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන්ද? නේද? එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිලදී ගැනීමද? එක්සත් ජනපදයේ CIA නියුක්තිය අත්අඩංගුවට ගැනීමද? මේ ඔක්කොගෙම අපේ රටේ ඉහළ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට පත් වී තිබෙන එළිදරව් වී තිබෙනවා. මේ සියල්ල මේ දේශපාලන රැකවරණ සහිතව සිදු වූ දේ. ඒ වගේම මම අවසන් වශයෙන් කියන්නේ
තව මේක වැඩක් තියෙනවා. මම හිතුවේ මෙහිම. මේ ඔක්කොම කියන්න බෑ. එක එක්කෙනාට අවිල්ල එක එක ෆයිල් එක අරන් දෙන්න. මම ඒක එක කියන්නේ. මොකද හිතන්නේ? මම්ම තෝරාගෙන කියනවට වඩා හොඳයි නේද? මම කියනවා. නේ? හා? කැමිනිල දාපු දවසේ. ඔව් තියෙනවා. හරිද? ඉතින් කාට හරි ඇවිල්ලා ෆයිල් එකක් තෝරලා දෙන්න. ඉතින් මේ ෆයිල් එකේ මොකද්ද තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. මොකද දන්නවද? අපේ රටේ මේ දූෂණය කියලා කියන්නේ තනි මිනිහෙක්ගේ තනි හිතුවක්කාරී වැඩක් නෙවෙයි. ඒ කියන්නේ දරුවෙක් එහා වත්තට පැනලා අඹ ගෙඩි දෙකක් පොල් ගෙඩි දෙකක් ඇහිඳනවා වගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ. ඒක තනි හිතුවක්කාරී වැඩක්. මේක තනි හිතුවක්කාරී වැඩක් නෙවෙයි. මේක රාජ්‍ය යාන්ත්‍රණයක ආශිර්වාදයේ සහිතව ජනතාවගේ ජනවාරමය බලය ජනතා පරමාධිපත්‍ය සහිත පාලන බලයට පත් වූ කණ්ඩායම තමන්ගේ රැකවරණ සහිතව දියත් කරන මහා පරිමාණ විනාශකාරී ක්‍රියාවලිය. මේකට ඉන්නවා දේශපාලකයන්. මේ දූෂිත වලල්ලක් සමන්විත වෙලා තිබෙනවා. ඒකට දේශපාලනකින් කණ්ඩායමක් ඉන්නවා. දේශපාලක විතරද? දේශපාලක විතරද? ඒකට ව්‍යාපාරික වලල්ලක් ඉන්නවා. මෙතන තියෙනවා. සීනි බදු වංචාව තියෙනවා. ව්‍යාපාරිකව වැඩ බදු වංචා තියෙනවා. ව්‍යාපාරිකයන් හෝ රේගු බදු වංචා තියෙනවා. ව්‍යාපාරිකයන් හෝ දේශපාලන වලල්ලක් වගේම ව්‍යාපාරී ඉතාමත් මා කියන්නේ අපේ රටේ කර්මාන්ත කරන අපේ රටේ නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් මේ ඩීල් කරුවන් අතලොස්සක් ඉන්නවා. ඩීල් කරුවන් අතලොස්සක්. එතකොට මේ වලල්ල එක පුරුක. ඊළඟ මේ වලල්ල ඉන්නවා අපේ 2400ක් වන පරිපාලන සේවයෙන් 50ක වගේ පිරිසක් මේ වලල්ල ඇතුළේ ඉන්නවා. එතකොට මේක රාජ්‍ය පරිපාලනයේ කණ්ඩායමක් මේ දූෂිත වලල්ලේ ඉන්නේ. ඔවුන් පිළිබඳව මේක විස්තර දෙනවා. සමහර ලේකම්වරු සමහර අධ්‍යක්ෂකවරු දැන් මම කලින් කිව්වා අයිවන් සිල්වා ලේකම්වරු ඉන්නේ. ඒ පිළිබඳව තොරතුරු දෙන්න. ඊළඟ මේ දූෂිත වලල්ලේ ඉන්නවා විමර්ශනය කරන කණ්ඩායමේ කොටසක්. 84000ක් වන පොලිසියෙන් කුඩා ප්‍රමාණය 50ක 60ක කුඩා 13ක් මේ දූෂිත වලල්ලේ කොටස් කරුවා. ඊළඟ මේ දූෂිත වලල්ලේ ඉන්නවා යම් මාධ්‍ය හිමිකරුවන්. ඔවුනුත් මේ දූෂිත වලල්ලේ කොටසක්. ඒක ඇත්ත. මට වඩා මාධ්‍ය විද්‍යාවකන් දන්නවා ඒක. දූෂිත වලල්ලේ කොටස. තව අපි කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය නම් නීතිය මොකද්ද? අධිකරණයට නඩු ගොනු කරන හා නඩු වග විභාගයට ලක් කරන තැන්වල මේ දූෂිත වලල්ලේ කොටසක් ඉන්නවා. ඇත්ත මේක. නේද? මම ප්‍රවේශමෙන් වචනේ පාවිච්චි කරන්නේ. හරිද? ඔයගොල්ලන්ට තේරෙනවද මොකද්ද කියන්නේ කියලා? මේක තමයි දූෂිත වලල්ල. તો දේශපාලන අධිකාරිය ආණ්ඩුවක් මාරු වුණාම මොකද වෙන්නේ? දූෂිත වලල්ල චුට්ටක් හෙල්ලෙනවා. චුට්ටක් හෙල්ලෙනවා. හෙල්ලිලා අලුත් කණ්ඩායමක් වෙලා ස්ථාවර වෙනවා. ව්‍යාපාරික වලල්ල මොකද වෙන්නේ? ඒක චුට්ටක් හෙල්ලෙනවා. හිටපු අය ටිකක් එළියට වැටෙනවා. අලුත් ටිකක් ඇතුල් වෙනවා. හිටපු අයමත් ඉන්නවා. බලන්න හොඳ කල්පනා නම් ගම් එක කියන්න පුළුවන්. ඒ දූෂිත වලල්ල නැවත ශක්තිමත් වෙන මාස දෙකක් ඇතුළත. ඒ නිසා තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කරාට පස්සේ ජනවාරි මාසයේ 9 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මුණ ගැහෙනවා ඇවන්ගාඩ් මුදලාලි. වජිර අබේවර්ධන එක්ක යන්නේ. අරක චුට්ටක් හෙල්ලෙනවා ආයේ සමහර අයකින් සමන්විත වෙනවා. ඒ වලල්ල හැදෙනවා. ඊළඟට රාජ්‍ය නිලධාරී චුට්ටක් හෙල්ලෙනවා. සමහර අය මොකද කරන්නේ? සාමාන්‍ය කතාවක් තියෙන ටයි එක මාරු කරනවා. මේක හරි ජනප්‍රිය කතාවක් මේ. ආයේ ඒකත් අර දූෂිත වලල්ලේ ආයේ දූෂිත වලල්ල කණ්ඩායම සම්බන්ධ වෙනවා. ආරක්ෂක නීති විසඳන මේ හැමතැනම මොකද වෙන්නේ? චුට්ටක් හෙල්ලෙනවා. ආයේ මොකද වෙන්නේ? අරකට එක ස්ථාවර වෙනවා. ඒ නිසා අපි හුදු ආණ්ඩු පෙරලියකින් පමණක් මේ දූෂිත වලල්ල පරාජයට පත් කරන්න බෑ. හුදු ආණ්ඩු පෙරලියකින් විතර කරන්න බෑ. මේකට අවශ්‍ය වෙනවා වංචා දූෂණ වලට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරය කරා පමණයි මේ දූෂිත වලල්ල පොඩිපට්ටම් කළ හැකි වන්නේ. එහෙම නැතුව බෑ. මේක දූෂිත වලල්ලක්, තාප්පයක්, චීන මාස් පාකාරය වගේ. නේද?
ගලක් දෙකක් ගැලවෙනවා, ගලක් දෙකක් හයි වෙනවා. ආයෙ ගලක් දෙකක් ගැලවෙනවා, ගලක් දෙකක් හයි වෙනවා. ඒ දූෂිත තාපේ විදියටම තියෙනවා. මේ පොඩි පට්ටම් කරන්න ඕන. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නැති කරලා. අද දරුවට කිරිපි පැකට් එකක් නැතුව. අද අපේ රටේ පෝලිං වල 8ක් 10ක් මිය ගියා. නේද? මේ දූෂිත වලල්ල දඬුවම් දෙන්න ඕනේ නැද්ද? අන්නේ දූෂිත වලල්ලත් එක්ක හැප්පෙන්න පුළුවන්කම තිබෙන්නේ. අපි හැමදාම කියනවා දූෂිතයෙකුට දඬුවම් දිය හැකි වන්නේ අදූෂිත ව්‍යාපාරයකට විතරයි. අන්න අපි ඒක ගොඩනගනවා. දූෂිතයෙකුට තව දූෂිතයෙකුට දඬුවම් දෙන්න බෑ. ඉතින් අපි මේ පිළිබඳ කරුණු